ලාංකීය දේශපාලන කඩලියේ එපිට මෙපිට වගතුග අදත්. ජයනෙත්ති ඔබට මතක ඇති පහුගිය දවස්වල ලංකාවේ මිනිස්සු අතර වැඩි වශයෙන්ම කතාබහ වෙච්ච වචනය බවට 19 පත් වුණා. මම හිතන්නේ 19ට දැන් හොඳ පිළිතුරක් ලැබිලා තියෙනවා. ඔව් දැන් මේ 19 වෙනි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳව තමයි අපි අද කතා බහ කරන්නේ. ඊයේ රාත්‍රී 11:02ට පමණ මා හිතන්නේ ප්‍රතිඵලය අවසන් ප්‍රතිඵලය නිකුත් වුණා. තෙවන වර කියවීමෙන් අනතුරුව මේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේට 19 වෙනි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේට අනුමැතිය ලැබුණා පාර්ලිමේන්තුවේ. ඒ අනුමැතිය ලැබීමත් සමග මේ 19 වෙනි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ සම්මත සංශෝධනයක් බවට පත් වුණා. දැන් ඉතින් අපි මෙච්චර කාලයකට අවුරුදු 37ක් තිස්සේ තිලක්ෂණී විධායක ජනාධිපති ක්‍රමය අවහොසි කරන්නට නොයෙකුත් පාර්ශවයන් නොයෙකුත් අධීරයන්හි නොයෙකුත් කාලවකවානුවන්හි නොයෙකුත් පක්ෂ නියෝජනය කරමින් මේ විධායක ජනාධිපති ක්‍රමය අවහොසි කරන්නට නොයෙකුත් උත්සාහයන් දැරුවා. 1978 ව්‍යවස්ථාවෙන් විධායක ජනාධිපති ධූරය හඳුන්වා දීමත් සමගම එතෙන් පටන් මේ ඊයේ දිනේ දක්වාම විධායක ජනාධිපති ධූරය අවහොසි කිරීමට එක්ක හෙලාම පෙනී සිටි සමහරක් පුද්ගලයන් මේ විධායක ජනාධිපති ක්‍රම ධූරය අවහොසි වී මේ 19 වෙනි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය වීමත් සමග ඔවුන්ගේ අවුරුදු 37ක දේශපාලන ඉතිහාසයේ ඔවුන් බලාපොරොත්තු වෙච්ච ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කිරීම, මහජන නියෝජිතයන්ට ගෞරවයක් ඇති කිරීම සහ අපේ නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදයට අලුත් වටිනාකමක් ඇති කරන්නට ඊයේ දිනේදී සමත් වුණා. ඔව් ජනති විශේෂයෙන්ම මුලින්ම පැවතියේ 19 වෙනි ව්‍යවස්ථා සංශෝධනයේ දෙවන වර කියවීමේ ඡන්ද විමසීම. මේ ඡන්ද විමසීමේදී වැඩි ඡන්ද 214කින් අදාළ යෝජනාව සම්මත වුණා. එහිදී සරත් වීරසේකර මන්ත්‍රීවරයා පමණයි මීට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කළේ. ඒ වගේම අජිත් කුමාර මන්ත්‍රීවරයා ඔහු පාර්ලිමේන්තුව තුළ කටයුතු කරන්නේ ස්වාධීන මන්ත්‍රීවරයෙක් ලෙස ඔහු මෙහිදී ඡන්දය භාවිතා කිරීමෙන් වැළකී සිටියා. ඊළඟට ජයනෙත්ති තෙවන වර කියවීමේ ඡන්ද විමසීමේදී මේ යෝජනාව එහෙමත් නැත්නම් 19 වෙනි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනය වැඩි ඡන්ද 212කින් සම්මත වුණා. එහිදීත් කලින් ඡන්ද විමසීමේදී වගේම සරත් වීරසේකර මන්ත්‍රීවරයා ඡන්දය දීමෙන් වැළකී සිටියා. තිලක්ෂණී මේ 19 වෙනි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් අපේ මූලික අයිතියක් විදිහට තවත් අලුත් දෙයක් එකතු වුණා. ඒ තමයි තොරතුරු දැනගැනීමේ අයිතිය. තොරතුරු දැනගැනීමේ අයිතිය පිළිබඳව අපිට මතකයි එක් අවස්ථාවකදී කරු ජයසූරිය මන්ත්‍රීවරයා මැදිහත් වෙලා තොරතුරු දැනගැනීමේ පනතක් පාර්ලිමේන්තුවට මේ අයිතිය සුරැකීමේ පනතක් පාර්ලිමේන්තුවට ගෙනාවට ඒක ඒ අවස්ථාවේදී සම්මත කරගන්නට අවශ්‍ය මේ අවස්ථාවක් ලැබුණේ නැහැ. නමුත් මේ 19 වෙනි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ තුලින් මේ රටේ මහජනයාගේ මූලික අයිතියක් විදියට මූලික අයිතිවාසිකමක් විදියට තොරතුරු දැනගැනීමේ පනතෙන් ලැබෙන අයිතිය මම හිතන්නේ ඉතාමත් වටිනා දෙයක් බවට පත් වෙනවා. අපිට දැන් කිසියම් රජයේ කටයුත්තක් පිළිබඳව තොරතුරක් දැනගැනීමට අයිතියක් තිබෙනවා. එසේ නොවුනොත් ඒ මූලික අයිතිවාසිකමක් උල්ලංඝනය කිරීමක් අපේ අධිකරණය තුළින් අපිට ඒ පිළිබඳව යුක්තියක් ලබා ගැනීමට හැකියාවක් තිබෙනවා. කොහොම නමුත් 19 වෙනි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් අපිට ලැබෙන ප්‍රතිඵල මොනවද කියන කාරණය පිළිබඳව සුළුවෙන් හරි අපි මේ වගතුගෙන් කතා කරන්නට ඕනේ. මේ ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවට වගකිය යුතු පුද්ගලයෙක් බවට පත් වීම තුළින්ම ජනතාවගේ පරමාධිපත්‍යය තහවුරු වීම මේකේ තියෙන ප්‍රධානම කාරණය. ජනතාවගේ පරමාධිපත්‍යය තහවුරු වීම අපේ පරමාධිපත්‍යය තහවුරු වීම 19 වෙනි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනය තුළින් ලැබූ ඉහළම ජයග්‍රහණය බවට පත් වෙලා තිබෙනවා. ඉන් අනතුරුව මේ ස්වාධීන කොමිෂන් සභා 11ක් මේ අර්ථේ පිහිටවලා තිබෙනවා. ඉතින් මේ දේවල් ඉතාමත්ම හොඳ සාධනීය ලක්ෂණ විදිහට තමයි අපිට මේ 19 වෙනි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනය තුළින් දකින්නට පුළුවන් වෙන්නේ. ඒ කොහොම වුණත් ශ්‍රී ලාංකීය දේශපාලනයේ හැරවුම් ලක්ෂයක් බවට ඊයේ දිනේ පත් වුණා. මේ 19 වෙනි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ මා දන්නා පරිදි තිලක්ෂණේ මේ 30 වෙනිදා සිට ක්‍රියාත්මක වීමට නියමිතව තිබෙනවා. ඉන් අනතුරුව 20 වෙනි සංශෝධනයේ තුලින් මැතිවරණ ක්‍රමයේ වෙනස සම්මත කරගත් වහාම මේ ඊළඟ මැතිවරණයේ මේ එළඹෙන මහා මැතිවරණයට මේ පාර්ලිමේන්තුව විසිරුවා හරින්නට ඉඩකඩ තිබෙනවා. ඒ කොහොම වුණත් පාර්ලිමේන්තුව තුල ඊයේත් වාද විවාද ඇති වුණා මේ අවසාන මොහොත දක්වාම මේ සංශෝධනය ක්‍රියාත්මක කරන්නට. අපි දැන් යමු වන්නේ විපක්ෂ ප්‍රධාන සංවිධායක ජෝන් සෙනවිරත්න මන්ත්‍රීතුමන් ඊයේ මේ විවාදයට එකතු වෙමින් දැක්වූ අදහස් පිළිබඳව ඔබට යමක් ගෙනෙන්න. සංශෝධනය ගෙනීමට පෙර ආතුව පෞද්ගලික ජනාධිපතිවරණය පැවතුන කාලේ මහත් ආందోලනයකට තුඩු දීපු කාරණයක් තමයි මේ විධායක ජනාධිපතිගේ බලතල නැති කරලා
ඒ වගේම මේ රටේ නව මැතිවරණ ක්‍රමයක් ඇති කරලා මේ රටේ අමුතුම වෙනසක් යහ පාලනයක් ඇති කරනවායි කියන කාරණා. මේ සියලු දෙනාම එක හඬින් කියාපු දෙයක් තමයි ඔය කරුණු දෙක ප්‍රධාන වශයෙන්. ඊට පස්සේ තමයි ඔය ස්වාධීන කොමිෂන් සභාවක් ඇති කිරීමේ කාරණය සම්බන්ධවත් අවධානය යොමු වුණේ. ජයනෙත්ති ඊයේ දවසේ ලාංකීය දේශපාලන ඉතිහාසයට කවදාවත් අමතක නොවන ඓතිහාසික දිනයක් ලෙස සටහන් වෙනවා වගේම තමයි වත්මන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ලංකාවේ ඉතිහාසගත දේශපාලඥයෙක් බවට පත් වෙනවා මේ කටයුත්තත් එක්ක. මොකද සමහර ජනාධිපතිවරු කිසිම විටක උත්සාහ කරන්නේ නැහැ තමුන්ගේ බලතල තව කෙනෙක්ට පවරන්න. එහෙමත් නැත්නම් තමුන් සතුව පවතින බලය අඩු වෙනවට මං හිතන්නේ ලෝකෙ කිසිම නායකයෙක් කැමති වෙයි කියලා. නමුත් මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා ඊයේ පෙන්නුවේ ඒ අත්හැරීම කියන ගුණාංගය. ත්‍රිලක්ෂණී අපි දන්නවා පහුගිය කාලේදී මේ පළාත් සභාවල මහ ඇමතිවරුන් තේරීපත් කරගැනීමේදී පොඩි ගැටලු ඇති වුණා. සමහරක් අය මනාපෝලින් ප්‍රථම ස්ථානයේ ඇවිල්ලා මහ ඇමති වුණා. සමහරක් අය මහ ඇමතිවරයා වශයෙන් නම් කරලාම ආවා. සමහරක් තැන්වල පළවෙනි අයදී දෙවෙනියා මහ ඇමති වුණා. මේ මහ ඇමතිවරුන් තමන්ගේ තිබුණු හිටපු මහ ඇමතිවරුන් තමන්ගේ තිබුණු තනතුරු නැති වෙනකොට මේ ආණ්ඩුව වෙනස් වීම තුළ මේ පහුගිය ජනාධිපතිවරණයෙන් පස්සේ තමන්ගේ මහ ඇමති දුර නැති වෙයි කියන සම්බන්ධය ගැන කොයිතරම් දුරට කලබල වුණාද? එහෙම බලනකොට රටක ජනාධිපතිවරයා විධායක ජනාධිපතිවරයා තමන්ගේ බලය හරියට අපි කියන්නේ අලියුමලු කිල පිටක්සේ මේක ඉවත දාලා මේ රටට ප්‍රජාතන්ත්‍රවාදය කියන එන්නට ප්‍රජාතන්ත්‍රවාදී ස්ථාපිත කරන්නට කටයුතු කිරීම ඉතාමත්ම වැදගත් කාරණයක්. මේ ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳව ඊයේ පාර්ලිමේන්තුවේ පැවති විවාදයේදී මේ ඇමතිවරු මන්ත්‍රීවරු ගණනාවක් මහජන නියෝජිතයන් ගණනාවක් කරුණු කාරණා දැක්වුවා. ඒ අතරින් ඉතාමත්ම සංවේදීව කරුණු කාරණා ඉදිරිපත් කරපු සමහරක් අය හිටියා. මේ ව්‍යවස්ථා මේ විධායක ජනාධිපති ධූරයේ මේ ව්‍යවස්ථාවෙන් අයින් කරලා දාන්න මේක අවශ්‍ය කරන්නට මුලින් ඉඳන් කැපවෙච්ච පුද්ගලයන් මේ ඊයේ දිනේදී Tamanගේ මේ උත්සාහයේ කූට ප්‍රාප්තියේදී ඔවුන් ඉතාමත්ම හැඟීම් බරව තමන්ගේ ප්‍රකාශ ඉදිරිපත් කරා. මට මතකයි රාජිත සේනාරත්න අමාත්‍යවරයා සෞඛ්‍ය අමාත්‍යවරයා ඊයේ දිනේදී කිව්වා මම 18 වෙනි ආණ්ඩුව ව්‍යවස්ථා සංශෝධනයට අත උස්සපු කෙනෙක්. මට තනියෙන් හරි ඒකේ සටන් කරන්න තිබුණා නමුත් මට ඒක කරන්නට බැරි වුණා. හැබැයි ඉතිහාසයේ කුණුබක්කියේ දෙවෙනි වතාවටත් වැටෙන්න මම ලෑස්ති නෑ මේ වෙලාවේ මේකට විරුද්ධ වෙලා කියලා. එතකොට එසේනම් අපි මේ 19 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ කොයිතරම් වැදගත්ද කියන කාරණය පිළිබඳව අපිට අවබෝධයක් ලබා ගන්නට රාජිත සේනාරත්න අමාත්‍යවරයාගේ කතාව ඉතාමත්ම හොඳ නිදසුනක් කියලා තමයි මට නම් හිතෙන්නේ. ඊයේ පාර්ලිමේන්තුවේදී රාජිත සේනාරත්න අමාත්‍යවරයා කරපු මේ කතාව ඔබ අසන්නට ඇති. අපි යලිත් ඔබට වගතුගතුන් ඉදිරිපත් කරන්නේ මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ 19 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ මහජන නියෝජිතයන් විදිහට පාර්ලිමේන්තු නියෝජිතයන් විදිහට අපේ නියෝජිතයන් විදිහට ඔවුන්ට කොයිතරම් දුරට බලපෑමක් කරාද කියන කාරණේ. මොකද ඔවුන් මේන් ශක්තිමත් වුණා. පාර්ලිමේන්තුව මේන් ශක්තිමත් වුණා. ප්‍රජාතන්ත්‍රවාදය තුළ මහජන නියෝජිතයා ශක්තිමත් වුණා. මේ කුරිරු ව්‍යවස්ථාව ගේන වෙලාවේ හයිඩ් පාක් පිටියේ තියෙන පාර අවුරලා අපි එදා වාමාංශික එක්සත් පෙරමුණේ විදිහට ආචාර්ය එන්.එම්. පෙරරා, දොස්තර එස්.ඒ. වික්‍රමසිංහ, පීටර් කේනමන්, ආචාර්ය කොල්වින් නාඩ් සිල්ලාගේ ළඟ මමත් තරුණ වෛද්‍යවරයෙක් විදිහට වාඩි වුණා. තමුන්නාන්සේ 2007. අපි වාඩි වෙලා ටිකක් වෙලා ඉන්නකොට අපි පාරවල් අහුරගෙන මේ ව්‍යවස්ථාවට විරුද්ධව අපිට ආරංචි වුණා. ලේක් හවුස් මන්දිරයේ ගාව ඉඳලා එන පෙළපාලියට නායකත්වයේ දුන්න ආචාර්ය කොල්වින් නාඩ් සිල්ලාව අත්අඩංගුවට ගත්තා. එතකොට මෙන්න මේ වගේ කැපවීම මේ විදිහට විශාල කැපවීම ඊට පස්සේ අපි කී සැරයක් කඳුළු ගෑස් කෑවද මේ විධායක ජනාධිපති ක්‍රමය අවශ්‍ය කරන්නට. අපි කී සැරයක් බැටන් චාර්ජ් කෑවද. එදා මෙදා තුර මේ වාමාංශික නායකයෝ ඇතුළු ප්‍රගතිශීලීන් සියල්ලම හිටියේ එක ස්ථාවරයක. අද අවශ්‍ය කිරීමට නෙවෙයි එකෙන් කාලක් කරන්න හදනකොට තමුන්නාසලා තව න්‍යාය සූත්‍ර ගේනවා. මේ නීති තර්ක ගේනවා. අද එදා අවශ්‍ය කරන්න කියපු මිනිස්සු මේ කතා කරන්නේ. මන් දන්නේ කොහෙන්ද කතා කරන්න කියලා. එතකොට මේ විධායක ජනාධිපති ක්‍රමය අවශ්‍ය කරන්නට එදා 2000 දී ගෙනාව යෝජනා අපිත් ඒ කුරුළු ඒ 18 වෙනි සංශෝධන අත ගැහුවා. අත ගහලා අපි ප්‍රගතිශීලී මිනිස්සු අද දුක් වෙනවා. ඒක ඒ කළු පැල්ලමට අපි අත ගහලා අපි මේ රටේ ඉතිහාසයේ කැත නමක් අපි අරගත්ත 18 වෙනි සංශෝධනයට අත උස්සලා. මම ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ප්‍රතිපත්ති වලට නොඑක් විදිහට මම විරුද්ධව සටන් කරලා මට ඒ ආත්ම ශක්තිය එදා 18 වෙනිදා 18ට විරුද්ධව තනියෙන් හෝ නැගී හිටිනට නැතිවීම ගැන මම ලැජ්ජා හිතෙනවා මතක තියාගන්න. නමුත් මම දෙවනි වරට ඉතිහාසයේ කුණුබක්කියට රිංගන්න ලෑස්ති නැහැ.
UNP එකට වඩා ප්‍රතිගාමී පක්ෂයක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කියන නම දාගන්නට එපා. ජයනිති කලක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරයෙකු ලෙස පාර්ලිමේන්තුව තුළ කටයුතු කළ වත්මන් සභානායක අමාත්‍ය ලක්ෂ්මන් කිරියල්ල මහත්මයා මේ විවාදයේදී බොහොම ප්‍රසන්න විදිහට තමුන්ගේ අදහස් දක්වා සිටියා මේ අදාළ යෝජනාව සම්බන්ධයෙන්. විශේෂයෙන්ම ඔහු අතීතය මතක් කළා. අතීතය මතක් කරමින් ඔහු ප්‍රකාශ කළේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වසර 40කට ආසන්න කාලයක් මේ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම වෙනුවෙන් සටන් කළාය කියලා. කොහොම නමුත් අපි දැන් යමු ඔහු දැක්වූ ඒ අදහස් වෙත. මේ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමේ සටන් පාඨය ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අවුරුදු 40කට ආසන්න කාලයක් අරගෙන ගිය සටන් පාඨයක්. ඉතින් ඇත්ත වශයෙන්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ පැරණි වම අවුරුදු ගණනාවක් තිස්සේ අරගෙන ගිය වැඩපිළිවෙලේ උච්චම අවස්ථාවට අද අපි ඇවිල්ලා ඉන්නේ. මම විශේෂයෙන්ම මතක් කරනවා අද රටේ ජනතාව පසුගිය ජනාධිපතිවරණයේ දුන් ජනවරම අනුව මේ වෙනස බලාපොරොත්තු වෙනවා. විපක්ෂයේ മന്ത്രിවරුන්ට කියන්නේ අපි මේ මල් වට්ටියට අත ගහමු. මේ මල් වට්ටියට අපි අත ගැහුවොත් අපේ රටේ මිනිස්සු සාදු සාදු කියයි. නෑ മന്ത്രിවරුන්ට ප්‍රශ්න තියෙන එක ඇත්ත. මම නෑ කියන්නේ නෑ. මන්ත්‍රීවරුන්ට ප්‍රශ්න තියෙනවා. නමුත් ජාතික මේක ජාතික මට්ටමේ ක්‍රියාදාමයක්. එහෙම පෞද්ගලික ප්‍රශ්න තිබ්බයි කියලා මේ ජාතික මට්ටමේ ක්‍රියාදාමයකට අවහිර කරන එක සුදුසු නෑ කියලා මම විශ්වාස කරනවා. මේක ඓතිහාසික අවස්ථාවක්. අපි සියලු දෙනාම මේ බල් වට්ටියට අත ගහලා අපි ඒකත් ඡන්දය සම්මත කරමුයි කියන පණිවිඩය තමයි මම මේ සභාවට ඉදිරිපත් කරන්නේ. අපිට ඕනුනේ විධායක ජනාධිපතිතුමාගේ බලතල පාර්ලිමේන්තුවට ලබා ගන්න. ඒක රනිල් වික්‍රමසිංහට නෙවෙයි පාර්ලිමේන්තුවට. අපි උත්සාහ කෙරුවේ පාර්ලිමේන්තුවට මේ බලය ලබා ගන්න. නමුත් අපි ආවාසනාවට ශ්‍රේෂ්ඨාධිකරණය යම් වගන්ති ඉවත් කරලා තියෙනවා. ඉතින් මේ වෙලාවේ අපි කරන්නේ මේ වෙලාවේ කරන්න පුළුවන් දේ. Politics is art of the possible. අපිට මීට වඩා කරන්න දෙයක් නැහැ. මේ සංශෝධන ශ්‍රේෂ්ඨාධිකරණයෙන් පිළිගත් සංශෝධන අනුව ජනාධිපතිතුමාට අගමැතිතුමාගේ උපදෙස් අනුව කටයුතු කරන්න සිද්ධ වෙනවා. ඒතර අගමැතිතුමා කියන්නේ පාර්ලිමේන්තුව. එතුමා තමයි පාර්ලිමේන්තුවේ බහුතරය නියෝජනය කරන්නේ. ඒ වගේම ස්වාධීන කමිෂන් ටික. මේ විවස්ථාදායක සභාව තුල අගමැතිතුමත් ඉන්නවා. කතානායකතුමත් ඉන්නවා. විපක්ෂ නායකතුමත් ඉන්නවා. ජනාධිපතිතුමාගේ නියෝජිතයෙකුත් ඉන්නවා. එතකොට පාර්ලිමේන්තුවේ අවශ්‍යතාවය මම විශ්වාස කරනවා ඒ තුන්දෙනා විවස්ථාදායක සභාව තුල සිටීමෙන් පාර්ලිමේන්තුවේ අවශ්‍යතාවය ඉෂ්ට වෙනවා. මේ සංශෝධනයේට මම විශේෂයෙන්ම ඉල්ලීමක් කරනවා. අපි සියලු දෙනාගේ සහයෝගය ඇතිව මේ සංශෝධනය සම්මත කළා ජනතාවගේ ආශිර්වාදය ලබාගෙන අලුත් ශ්‍රී ලංකාවක් බිහි කරන්න අපිට ශක්තිය ධෛර්යය ලැබේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. ජයනිති ඔබට මතක ඇති වත්මන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහත්මයා පොදු අපේක්ෂකයා විදිහට හරියට බහපු දවස විශේෂයෙන්ම එතකොට ඔහු කටයුතු කළේ සෞඛ්‍ය අමාත්‍යවරයා විදිහට. හරියටම 2014 අවුරුද්දේ නොවැම්බර් මාසයේ 21 වෙනිදා ඔහු මේ විදිහට පොදු අපේක්ෂකයා විදිහට ඉදිරිපත් වෙද්දී කියපු ප්‍රධානතම පොරොන්දුව තමයි මේ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරනවයි කියන කාරණය. කොහොම නමුත් ඔහු ඊටම කෙටි කාලයක් තුළ තමුන්ගේ පොරොන්දුව බොහොම අපූර්වට ඉෂ්ට සිද්ධ කරලා තියෙනවා. ඔව් තිලක්ෂණ දැන් ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහත්මයා කියනවා මේ ජනාධිපති ක්‍රමය විධායක ජනාධිපති ක්‍රමය නැති කරන්නට නැත්නම් මේක අහෝසි කරන්නට අවස්ථා කීපයකදී බොහෝ අය පොරොන්දු දුන්නයි. මේක ආරම්භ වන්නේ 1994 දී. ජනතා විමුක්ති පෙරමුණ තමන්ගේ අපේක්ෂකයා ජනාධිපතිතුරු අපේක්ෂකයා පවා ඉවත් කරගන්නවා මේ පොරොන්දුව නිසා චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මැදිනිය දුන්න. ඔවුනොත් කාල වකවානු ඇතුව කිව්වා මේ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරනවා කියලා. 1999 ජනාධිපතිවරණය 2005 ජනාධිපතිවරණය 2010 ජනාධිපතිවරණය සහ මේ 2015 ජනාධිපතිවරණයේදී පළවෙනි වතාවට අපේක්ෂකයන් දෙදෙනාගේම පොරොන්දුවක් බවටත් පත් වුණා මේ විධායක ජනාධිපති ක්‍රමයේ ධූරය අහෝසි කිරීම. කෙසේ වෙතත් ඉතිහාසයේ තීරණාත්මක කඩයිමට දැන් පැමිණ තිබෙනවා. ඒ අවසන් කියන එක තමයි අනුර කුමාර දිසානායක මන්ත්‍රීවරයා පවසන්නේ. ඔය කියන්නේ දැන් තියෙන්නේ අලුත් යුගයක්. මේ ඒකාධිපති එහෙම නැත්නම් ප්‍රජාතන්ත්‍රවාදයට වින කරපු මේ විධායක ජනාධිපති ක්‍රමය මේ තනි පුද්ගලයෙකු බලගන්නපු ඒ පුද්ගලයෙකුගේ මත යැපුණු මේ විධායක ජනාධිපති ධූරය දැන් ඉතින් ඉවරයි කියන කාරණේ තමයි අනුර කුමාර දිසානායක මහත්මයා පාර්ලිමේන්තුව අමතලා කිව්වේ. ඊට මෙතන දැන් ලස්සන දෙයක් තියෙනවා මේ අනුර කුමාර දිසානායක මහත්මයාගේ කතන්දරෙත් එක්කම කියන්න ඕනේ. මේ ඊයේ වෙනකොටත් පාර්ලිමේන්තුවේ හිටියා මේ 78 ව්‍යවස්ථාවට අත උස්සපු කීප දෙනෙක්. ජෝසප් මයිකල් පෙරේරා මහත්මයා, ඒ වගේම ගාමිණී ජයවික්‍රම පෙරේරා මහත්මයා, ඒ වගේම රනිල් වික්‍රමසිංහ මහත්මයා.
මේ කීප දෙනාම මේ පීඩාරොත් මහත්මයාත් හිටියා. මේ කීප දෙනාම 78 ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව සම්මත කරනකොට පාර්ලිමේන්තුවේ හිටපු අය. ඔවුන් ගෙනුත් මම දැක්කා ඊයේ ජෝසප් මයිකල් පෙරේරා මන්ත්‍රීතුමත් මේක අවශ්‍ය කරන්න පෙරමුණේගෙන කටයුතු කරනවා. අපි කොහොම වුණත් දැන් ආණ්ඩු කුමාර දිසානායක මන්ත්‍රීවරයාගේ කතාව යමු. ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව අපේ රටේ මූලික නීතිය. අපි එම ව්‍යවස්ථාව පිළිගත්තත් නැතත් අපි කවුරුත් එම මූලික නීතියට යටත්. පසුගිය කාලේ පුරාවටම මේ මූලික නීතියේ අපේ රටේ ප්‍රජාතන්ත්‍රවාදයටත් ප්‍රජාතන්ත්‍රවාදයේ පැවැත්මටත් අතිශය හානිකර බලතල නිර්මාණය කරලා තිබුණා. විශේෂයෙන්ම විධායක ජනාධිපති ධූරය. පෞගේ කාලේ පුරාවටම අපේ රටටත් අපේ රටේ ජනතාවටත් එම ධූරයේ විසින් අත්පත් කොට තිබෙන විනාශය දෙස ජීවිත අත්දැකීමෙන් බැලුවත් මෙය අහෝසි කළ යුතු තනතුරක්. ඒ තනතුරේ වාඩි වූ අය දේශපාලනයෙන් කුණු බක්කියට ඇතුල් වෙන ඉතිහාසය බැලුවත් ජනතාවට රටට පමණක් නෙවෙයි එම පුටුවේ වාඩි වෙච්ච අයටත් අහිතකර තත්ත්වයක් මෙම තනතුරෙන් නිර්මාණය කරලා දීලා තිබෙනවා. පසුගිය ජනාධිපති ඡන්ද පහේම ඉදිරි ජයග්‍රහණය කරපු අපේක්ෂකයා මෙම විධායක බලය විධායක ජනාධිපති ධූරක අහෝසි කිරීම පිළිබඳ එකඟතාවයකට ඇවිල්ලා තිබෙනවා. වර්තමාන අග්‍රාමාත්‍යවරයා කල්පනා කරනවා ඊළඟට ආණ්ඩුව ගොඩනැගිය හැකි ඒ ගොඩනැගෙන ආණ්ඩුවේ අග්‍රාමාත්‍යවරයා ඔහු බවට පත්විය හැකි ඒ අග්‍රාමාත්‍යවරයාට මොනතරම් බලතර ප්‍රමාණයක් අත්පත් කරගත යුතුද මොනතරම් බලතර ප්‍රමාණයක් රැකගත යුතුද කියලා ඔහු කල්පනා කරනවා. ඉන්න ජනාධිපතිවරයා කල්පනා කරනවා ඔහුට ඔහුගේ පක්ෂය තුළ අර්බුදයක් නිර්මාණය වෙලා තිබෙනවා. ප්‍රධාන කේන්ද්‍ර දෙකක් ගොඩ නැගිලා තිබෙනවා. ඒ කේන්ද්‍ර දෙක ඒ කේන්ද්‍රයකට මුහුණ දෙන්න නම් Taman සතුව බලතල ආරක්ෂා කරගත යුතු කියලා ස්ථාවරයක ඔහු ඉන්නවා. ඒ නිසා මේ දියත් වෙමින් තිබෙන්නේ ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ හෝ ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යුහයන් ශක්තිමත් කිරීම පිළිබඳ විවාදයක් නෙවෙයි. අද මේ දියත් වෙමින් තිබෙන්නේ Tamanගේ බල උවමනාවන් ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් තමයි මේ සංශෝධන මේ සාකච්ඡාව අද දියත් වෙලා තිබෙන්නේ. ඒක කිසිසේත්ම අපේ රටේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක් සංශෝධනය පිළිබඳව කරන සාකච්ඡාවකදී යෝජනාවලදී කිසිසේත්ම සැලකිලිට භාජනය කරපු කරුණක් නෙවෙයි ගරුක සභාපතිතුමනි. කවුද ජනාධිපති වෙන්නේ? කවුද අගමැති වෙන්නේ? අගමැතිගේ බලය කොහොමද තාහුරු වෙන්නේ? ජනාධිපතිවරයාගේ බලතල කොහොමද තාහුරු වෙන්නේ? තමන්ගේ පක්ෂය තමන්ට බලය ආරක්ෂා කරගන්න පුළුවන් වෙන්නේ කොහොමද? තමන්ගේ බලය ගත්තට පස්සේ තමන්ගේ ආණ්ඩුව ආරක්ෂා කරගන්නේ කොහොමද කියන සාධක නෙවෙයි වැදගත්කම තිබෙන්නේ. මේ ව්‍යවස්ථාව වඩාත් වැඩියෙන් ප්‍රජාතාන්ත්‍රික කරගන්නේ කොහොමද? මේක තමයි යථාර්ථය. ඒ නිසා මේ සංශෝධනයේ මේ රටේ ජනතාව අපේක්ෂා කරන ලද ප්‍රජාතන්ත්‍රවාදී දිශාවට ශක්තිමත් පියවරක් අවශ්‍ය ප්‍රමාණයෙන් ලබා දීලා නැහැ. නමුත් තිබුණු එකට වඩා හිටියට වඩා නිකන් ඉන්නවට වඩා අහලා ගියත් ඇති වගේ උන්න හැටියට මලත් නේ ඒ වගේ යම් ප්‍රතිසංස්කර ප්‍රමාණයක් තිබෙනවා. ඒ ප්‍රතිසංස්කරණනේ මේ සංශෝධනයේ සම්මත කරගත යුතුයි. තිලක්ෂණී දැන් මේ විධායක ජනාධිපති ක්‍රම ධූරය අවශ්‍ය වීම සහ මේ ස්වාධීන කොමිෂන් සභා යලි බලගැන්වීම ඒ වගේම තවත් බොහෝ කාරණා මේ තොරතුරු දැනගැනීමේ අයිතිය වැනි මූලික අයිතිවාසිකම් වලට තවත් අයිතිවාසිකම් එකතු වීම වැනි විශිෂ්ට ගණයේ කාරණා සාධනීය කාරණා මේ රසක් සමගින් 19 වෙනි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ඊයේ සම්මත වුණා. අපි පොඩ්ඩක් සලකා බලන්න ඕනේ මොනවාද මේ ස්වාධීන කොමිෂන් සභා මේ සම්මත වූ ව්‍යවස්ථාව තුළ තිබෙන මැතිවරණ කොමිෂන් සභාව, රාජ්‍ය සේවා කොමිෂන් සභාව, ජාතික පොලිස් කොමිසම, විගණන සේවා කොමිෂන් සභාව, ඒ වගේම ශ්‍රී ලංකාවේ මානව හිමිකම් කොමිෂන් සභාව, අල්ලසෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව, ඒ වගේම මුදල් කොමිෂන් සභාව, සීමා නිර්ණය කොමිෂන් සභාව, ජාතික ප්‍රසම්පාදන කොමිෂන් සභාව, විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව සහ රාජ්‍ය භාෂා කොමිෂන් සභාව. මේ කොමිෂන් සභා 11 ඊයේ දිනේදී සම්මත වුණු 19 වෙනි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනය තුළ තිබෙනවා. ලෝකයේ රටවල් 32ක අසාර්ථක භාවයට මුල් වෙච්ච විධායක ජනාධිපති ධූරය අවශ්‍ය වීමත් සමග මේ සියලු කොමිෂන් සභා බලගැන්වෙනවා 19 වෙනි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනය තුළින්. ඔව් ජනති ඔය හැම දෙයකින්ම කියන්නේ අපි වෙනසකට යමු කියලා. අලුත් තත්ත්වයකට ශ්‍රී ලංකාව පත් කරන්න මේ සියලු කටයුතු වලින් හැකියාවක් ලැබෙනවා. විශේෂයෙන්ම ඔය සම්බන්ධයෙන් ඊයේ පාර්ලිමේන්තුවේදී පිළිතුරු කතාව කරමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහත්මයාත් අදහස් දක්වා සිටියා. එහිදී ඔහු කියනවා මේ පවතින වෙස්ට්මිනිස්ටර් ක්‍රමයෙන් අපි ඊටාම ඉක්මනින් ඈත් වෙන්න ඕනේ කියලා. ලෝකේ ඒ ක්‍රමයට ඒ ක්‍රමයේ භාවිතා කරන රටවල් මේ වෙද්දී බොහෝ දුරට අඩපණ තත්වයකට පත් වෙලා තියෙනවා කියලත් අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කළා. ඒ නිසාම ලංකාවත් මේ වෙස්ට්මිනිස්ටර් ක්‍රමයෙන් ඔබට ගිහිල්ලා නව ක්‍රමයක් සොයාගෙන යන්න අවශ්‍යයි කියන කාරණේ තමයි අග්‍රාමාත්‍යවරයා ඊයේ පාර්ලිමේන්තුවේදී පෙන්වා දුන්නේ. මගේ මිත්‍ර මන්ත්‍රීතුමා හැම වෙලේම හිතන්නේ විපක්ෂ නායක ගැන. ඉතින් ඔබතුමා විපක්ෂ නායකත් ඉන්න ඕනේ. අපි විපක්ෂ නායකත් දාන්න ඕනේ. ඒ නිසා
ඒ ප්‍රශ්නෙට මම අත ගහන්න යන්නේ නැහැ. මොකද මෙතන තරහ වෙලා 3න් 2 නොදී ඉන්න පුළුවන්. ඒකයි. ඉතින් විශේෂයෙන්ම අපි අලුත් ක්‍රමයකට යන්න ඕනේ. ඒ කියන්නේ වෙස්ට්මින්ස්ටර් ක්‍රමයෙන් ටිකක් ඉදිරියට යන්න ඕනේ. මොකද ඉංගලන්තෙත් ඒ වෙස්ට්මින්ස්ටර් ක්‍රමයේ විශාල ප්‍රශ්නයක් බවට පත් වෙලා තියෙනවා. අද එක පක්ෂයකට බලය ගන්න නෙමෙයි ඊළඟ පාර්ලිමේන්තුවේ කාටවත් බහුතරයක් ඇති වෙන්නේ නැහැ. පක්ෂ කීයක් එක්ක ආණ්ඩුව හදන්නද? ස්කොටිෂ් නැෂනලිස්ට් පාර්ටිද? ස්කොට්ලන්තේ ජාතික පක්ෂයේද? නැත්නම් ඩෙමොක්‍රැටික් යූනියනිස්ට් පක්ෂ? ප්‍රජාතන්ත්‍ර එකමුතු පක්ෂය කියන්නේ උතුරු අයර්ලන්තේ? නැත්නම් වෙල්ස් ජාතිකයන් එක්කද? නැත්නම් යූකිප් පක්ෂ එක්කද? අද බලනකොට තුන්වෙනි තැන එන ලිබරල් ඩෙමොක්‍රැටික් පක්ෂයටවත් නෙමෙයි අලුත් පක්ෂ වලට. දැන් හැමතැනම මේ ක්‍රම වෙනස් වෙනවා. ඇත්ත වශයෙන්ම ඩේවිඩ් කැමරන් ඇමතිතුමා ඒ වගේම ලිබරල් ඩෙමොක්‍රැටික් පක්ෂය එක්ක ඇති කරපු ඒ ගිවිසුමේ පෙන්ලා තියෙන අවුරුදු 5ක් ආණ්ඩුව ගෙනිච්චා. සමහරට ඒ පක්ෂ විරුද්ධ වුණ තැන්ුත් තිබුණා. එකිනෙකාට. එකඟ වුණ තැන්ුත් තිබුණා. සමහර තැන්වල ස්වාධීනව තීරණය කරන්න කියලා മന്ത്രിතුමන්ලට කිව්වා. අන්න එහෙම අපිත් ඒක හදා ගන්න. මොකද අපි බලන්නේ මේ රට දියුණු කළා මේ රටේ ජනතාවට අවස්ථාව දෙන්න. අපි කියනවා නම් පරමාධිපත්‍ය ජනතාවට අයිති කියලා. අපිට පුළුවන් වෙන්න ඕනේ ජනතාවගේ මූලික ප්‍රශ්න විසඳලා හොඳ ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක් ඇති කරන්න. අන්නේ සමාජය ඇති කරන්නයි අද මේ පනත මේ කෙටුම්පත තත්පිට ඉදිරිපත් කරන්නේ. ඊට පස්සේ සභානායකතුමා ඉදිරිපත් කරන ඒ සංශෝධන වලට අපි ඔක්කොම එකග වෙමු. අනික්වට අපි විරුද්ධ වෙමු. අන්න ඒක විතරයි අපිට මේ වැඩ කටයුත්ත කරලා ඉදිරියට යන්න පුළුවන්. අපිට තව තියෙනවා මේ ඡන්දකමේ සංශෝධනය කරන්න. අපේ තොරතුරු පිළිබඳ කෙටුම් පනත සම්මත කරන්න. විගණනකාරී කොමිෂන් පිළිබඳ පනත ඒක නීතියට ගේන්න මේ ඔක්කොම කරන්නේ මූලික පියවර මේ පියවර. මේ පියවර ඓතිහාසික පියවරක් වෙන්නේ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා ආරම්භයේ ඉඳන් කිව්වා මේ බලතල පාර්ලිමේන්තුවට යන්න ඕනේ උසාවිය කියන හැම බලයක්ම අයි පාර්ලිමේන්තුවට දෙනවා කියලා. එහෙනම් මේ අවස්ථාවේදී විශේෂයෙන්ම මේ ප්‍රශ්න විසඳන්න ජනාධිපතිතුමා දැනීමේ කතානායකතුමත් ගත්තේ උත්සාහයට ස්තුති කරමින් මම මේ සභාවෙන් ඉල්ලා සිටිනවා මේ කෙටුම්පත සම්මත කරලා 19 වෙනි සංශෝධනය සම්මත කරන්නට කියලා. ත්‍රිලක්ෂණය දැන් ඊයේ රාත්‍රියේ 11:02ට තමයි මේ අවසාන නැත්නම් තෙවන වර කියවීමෙන් පසු ඡන්ද විමසීම පැවතිලා ප්‍රතිඵලයෙන් නිකුත් වුණේ 19 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ඡන්දය ප්‍රකාශ කිරීමේ. ඉතින් දැන් මේ ඡන්දය ප්‍රකාශ කිරීමේ අවස්ථාවේදී දිවන වර ඡන්දය ප්‍රකාශ කිරීම නැත්නම් කියවීමෙන් අනුතුරු ඡන්දය ප්‍රකාශ කිරීම පාර්ලිමේන්තුවේ මේ අපිට සජීවීව දකින්නට ලැබුණා. අපි මේ කතා බහ තුළ මේ මන්ත්‍රීවරුන්ගෙන් මේ ඡන්ද විමසීම සිද්ධ කරන ආකාරය පිළිබඳවත් වෙත ගෙන එන්නට සූදානම්. මොකද සමහරක් වෙලාවට පාර්ලිමේන්තුවක යම් පනතක් පිළිබඳව ඡන්ද විමසීම සිදු වෙන දේ මේ අපිට පාර්ලිමේන්තුවේ කතා දකින්නට හම්බුණාට මේ අපේ ප්‍රේක්ෂකයන්ට දකින්නට හම්බ වෙන්නේ නැහැ. ඊයේ දිනේදී පාර්ලිමේන්තුවේ පනතකට ඡන්ද විමසන ආකාරය අපිට දකින්නට ලැබුණා. විශේෂයෙන්ම මෙවැනි ඓතිහාසික 19 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ වැනි ඓතිහාසික පනතකට මේ ඡන්දය විමසීම පිළිබඳව අපි පොඩ්ඩක් බලන එක හොඳයි කියලා මේ වගතුක තුලින් මට හිතුණා දිලක්ෂණී. Honorable Ranil Wickremesinghe. පක්ෂයි. Honorable Mrs. Thalata Athukorala. පක්ෂයි. Honorable Mahinda Yapa Abeyodana. පක්ෂයි. Honorable John Amaratunga. පක්ෂයි. Honorable Mahinda Amaraveera. Honorable Dr. Sarath Amunugama. පක්ෂයි. Honorable Gayantha Karunatilaka. පක්ෂයි. Honorable Ravi Karunanayaka. පක්ෂයි. 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත දෙවන වර කියවීම පක්ෂව 215යි විපක්ෂව 1යි වැලකී සිටි 1යි නොපැමිණි 7යි. ඒ අනුව දෙවන කියවීම සම්මතයි. ජයනෙත්ති කවුරු කොහොම මොන මතයක් දරුවත් ඊයේ ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේදී රටේ සියලුම ජනතාවගේ අනාගතය වෙනුවෙන් මනාකොට අවශ්‍ය වන සංශෝධනයක් වුණු 19 වෙනි ව්‍යවස්ථා සංශෝධනය සම්මත කර ගැනීම වෙනුවෙන් ඡන්දය ලබා දුන් සියලු පාර්ලිමේන්තු මැති ඇමතිවරුන්ට ජාතියේ ප්‍රණාමය හිමි විය යුතු බව අපි මෙහිදී ප්‍රකාශ කරනවා. ඒ වගේම තමයි තිලක්ෂණී වර්තමාන ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා තමන් දුන්නු පොරොන්දුව ඉෂ්ට කරන්නට ඒ වගවීම
පිළිබඳව අපි ඉතාමත්ම ගෞරවයෙන් සිහිපත් කළ යුතුයි. මොකද ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවට ගොස් අවස්ථා කිහිපයකදී මේ සම්බන්ධයෙන් පැන නැගුණු ගැටලු निराකරණය කරගන්නට ඔවුන්ගේ മന്ത്രി කණ්ඩායම හමු වෙලා විශේෂයෙන් මෙහි ඇති වැදගත්කම නිරන්තරයෙන් පැහැදිලි කර දෙමින් එක් අවස්ථාවකදී මෙය ඔබට ඉතිහාසගත වන්නට හැකි අවස්ථාවක් බවට മന്ത്രിවරුන්ට තේරුම් බේරුම් කරලා දෙමින් මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය 19 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත කර ගන්නට ජනාධිපතිවරයා දරූ ඉමහත් කැපවීමත් අග්‍රාමාත්‍යවරයා මේ වෙනුවෙන් ඔහුගේ අවංක පෙනී සිටීමත් මා හිතන්නේ ඉතාමත්ම වැදගත් කාර්යයක් බවට පත් වෙනවා. ඒ වගේම තමයි ජාතික හෙළවුරුමය. ඒ වගේම තමයි මේ මැතිවරණ ප්‍රකාශනයේදී විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම වෙනුවෙන් Tamanගේ අදහස් ප්‍රකාශ කළ සියලුම දෙනා මම හිතන්නේ මේ අවස්ථාවේදී අපි අමතක කළ යුතු නෑ. මේ රටේ ඓතිහාසික මේ කාර්යභාරයට උරදුන් ඒ සියලු දෙනාටම ජාතිය ප්‍රණාමය හිමි විය යුතුමයි ත්‍රිලක්ෂණී අනිවාර්යයෙන්ම. මේ ඓතිහාසික අවස්ථාවේ ඒ ඓතිහාසික ගෞරවය මේ ගරු සභාවේ අද නියෝජනය කරන 225 දිනාටම ලැබෙන බව මම විශේෂයෙන් සඳහන් කරන්නට ඕන මේ පනත සම්මත කිරීම තුළ. ජයනෙති ලාංකීය දේශපාලන ඉතිහාසයේ තවත් සුවිශේෂී පිටුවක් සරිටුවන් කරමින් 19 වෙනි ව්‍යවස්ථා සංශෝධනය ඔන්න ඔය ආකාරයෙන් තමයි සම්මත වුණේ. එහෙනම් ඉතින් අපිට අදට වගතුගෙන් සමගන යන්න කාලය ඇවිල්ලා. තවත් බොහෝ තොරතුරු ඊයේ දිනේදී සිදුවෙච්ච අපට දැනගන්නට පුළුවන් සියත ටීවී ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය තුළින්.